समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्य दशबलधरस्य चतुर्वेशारच्च विशारदस्य सप्तसत्युत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्य दशबलधरस्य चतुर्वेशारच्च विशारदस्य सप्तसत्युत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्य दशबलधरस्य चतुर्वेशारच्च विशारदस्य सप्तसत्युत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य साधु 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 තෙරුවන් සරණයි ඔබ සැමට අද අපි බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් අහලා තියෙන නමුත් හරියටම තේරුම දන්නේ නැති සූත්‍ර දේශනාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. මොකක්ද මේ සූත්‍රය? රතන සූත්‍රය. රතන සූත්‍රය කියලා කියන්නේ සූත්‍ර රතනයක්. මේ පිටකෙහි තියෙන වටිනාම සූත්‍රයක්. නමුත් අපි කුඩා කල සිටම අහලා තිබුණට ඒ පිළිබඳව හරි අවබෝධයක් නැහැ කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. අනිත් කාරණාව තමයි මේ පාලි උච්චාරණය සහ සිංහල උච්චාරණය අපගේ වැරදි නොසලකිලිමත්කම නිසාම, මොකද අපි එලකියුෂන් ඉගෙන ගන්න ඉංග්‍රීසි වලට විතරයි. ඒ නිසා සිංහල උච්චාරණය කරනවද නැද්ද කියලා කවුරුත් හරියට බලන්නෙත් නැහැ. ඒක සලකන්නෙත් නැහැ. පාලි උච්චාරණයත් ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඒ විදිහටම තමයි. පාලි උච්චාරණය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඊටාම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. මොකද මේ වචනවල තේරුම හොයාගන්න බැරි වෙන්නම අපි වෙනස් කරනවා. මම මේ රතන සූත්‍රය සජ්ජායනා කිරීම පිළිබඳව යම් වෙලාවක් සාකච්ඡා කරන්නම්. ඊට පස්සේ අපි තේරුම සාකච්ඡා කරමු. දැන් මේ වචන උච්චාරණය කරද්දී මහා ප්‍රාණ වෙනම උච්චාරණය කරන්න ඕනේ, අල්ප ප්‍රාණ උච්චාරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන තේරුම් එන්නේ. යානීධ භූතානි සමාගතානි කියලායි කියන්න ඕනේ. දැන් අපි කියන්නේ සමාගතානි කියලා. දැන් ගත කියලා පදයක් නැහැ. ගත කියලා කියන්නේ ගියා කියන එකයි. ආගත කියලා කියන්නේ පැමිණියා කියන එකයි. සමාගත කියලා කිව්වොත් තමයි යහපත් කොට පැමිණියා, රැස් වුණා කියන තේරුම එන්නේ. ඒ නිසා යානීධ භූතානි සමාගතානි කියලා තමයි શબ્ද කරන්න ඕනේ. භුම්මානි වා යානිව අන්තලික්ඛේ. මහා ප්‍රාණ තියෙන තැන්වල ඒ මහා ප්‍රාණය හරියටම શબ્ද වෙනවද කියන එක බලන්න. අනික් කාරණාව තමයි මෙන්න මේ සුමන කියන එක. දැන් සුමන කියලා තමයි අපි කියන්නේ මේක. සුමනා කියලා කියන්නේ. මේකේ තේරුම සතුටු සිත් ඇති මනස කියන එකයි. නැත්නම් යහපත් මනස කියන එකයි. ඒ නිසා මේක શબ્ද කරන්න ඕනේ සුමන කියලා.
සුමන කියලා නෙමෙයි. සබ්බේව භූතා සුමනා භවන්තු. සියලු සත්වයෝ සියලු ඉපදින සත්වය කියන්නේ භූත කියලා කියන්නේ ඉපදින සත්‍යයන් මෙතන සියලු අමනුෂ්‍යයන්ට ආමන්ත්‍රණය කරන්නේ සබ්බේව භූතා සුමනා භවන්තු කියලා තමයි කියන්නේ. අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ නිසාමේත කියන අල්ප ප්‍රාණ සත්‍යයන් නැතුව නිසාමේත කියන ඒක මේ අනකිරීමක් ආඥාවක් හොඳින් අහන්න කන් යොමු කරලා අහන්න කියන එක තමයි නිසාමේත කියලා කියන්නේ. සබ්බේ මෙත්තං කරෝත කරෝත නෙමෙයි කරෝත මානසියා පජාය මේක පජාය නෙමෙයි පජාය ඒ විදිහට අපේ උච්චාරණ වැරදි වෙනවා. මොකද පජා කියලා කියන්නේ ප්‍රජාවට ප්‍රජාව කියලා සිංහලෙන් කියන නිසා සමහරවිට අපිට වර්ධිනවා පාලියෙන් කියන්නේ පජා කියලා. දිවාච රත්තෝච හරಂತಿ යේ බලින් දවලුත් රැත් ඔබ වෙනුවෙන් පූජා පවත්වනවා කියන එකයි තියෙන්නේ. තස්මාහිනේ රක්හත අප්පමත්තා එම නිසා රකිව් කියන එක තමයි මේ රක්හත අප්පමත්තා. දැන් මෙතන මේක શબ્ද කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මේ අප්ප කියන අකුරු තුන වෙනම කියලා මත්තා කියන අකුරු තුන වෙනම කියන්න පුළුවන්. එතකොට ඒකේ තේරුම අල්ප මාත්‍රයයි කියන එකයි. නමුත් මෙතන තේරුම එන්න ඕනේ ඒක නෙමෙයි. මෙතන තේරුම එන්න ඕනේ පමත්ත කියන්නේ ප්‍රමාදී කියන එකට විරුද්ධ පදේ. අප්පමත්ත කියන එකයි වෙන්න ඕනේ. එතකොට මේ අයන්නයි අල්පයන්නයි වෙනම શબ્ද කරලා පොඩි හිඩසක් තියලා තමයි පමත්ත කියන එක කියන්න ඕනේ. අනිත් එක පමත්ත නෙවෙයි පමත්ත කියලා කියන්න ඕනේ. දැන් අල්ප මාත්‍රය කියද්දී શબ્ද වෙනකොට අප්ප කියලා කියද්දී මේ පයන්න ප හැටියට තමයි શબ્ද වෙන්නේ. පයන්න හැටියට නෙමෙයි. ඒකට කියනවා පින්වත්නි සංවෘත විවෘත ભેදය කියලා. සංවෘත කියලා කියන්නේ පා කියලා කියන්නේ විවෘතයි, ප කියලා කියන්නේ සංවෘතයි කියලා කියන්නේ. එතකොට මේ හැම අකුරකම එහෙම සංවෘත විවෘත ભેදයකින් શબ્ද කරන්න පුළුවන්. අපි ඒක සාමාන්‍යයෙන් සලකන්නේ නැහැ. දැන් සම කියන එකට විරුද්ධ පදේ අසම වෙන්න ඕනේ. නමුත් අපි කියන්නේ අසම කියලා. අසම කියද්දී අයන්නට බැහැයින් තියෙන පදේ සම. කියන්නේ අසම කියලා කිව්වහම මේ සම කියන අදහස එන්නේ නැහැ. සමාන නැහැ කියන අදහස එන්නේ නැහැ. නමුත් අපි පුරුදුලා තියෙන හින්දා අපි දන්නවා කියන්නේ කොහොම වුණත් මේක වෙන්නද හිතාගෙන කියන්නේ කියලා. නමුත් දැන් පාළිය වෙලා තියෙන්නේ භාගතුන් වහන්සේ විශේෂ ඥානයකින් මේ ශබ්ද ශක්තියත් ගොනු වෙන ආකාරයට මේ පාලි වචනේ ගොනු කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ දේශනාව කරාම කෝටි ලක්ෂයක් සක්වලකට පැතිරලා තියෙනවා. ඒක ආඥාවක් හැටියට. එතකොට අපිට ඒක ආරක්ෂාවක් හැටියට කියද්දී භාගතුන් වහන්සේ දේශනා කරපු වචනේ අපි උච්චාරණය කරන්නේ නැත්නම් අපිට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. පිරිතේ ප්‍රධාන වශයෙන් ශක්තියින් කීපයක් තියෙනවා. එකක් තමයි උච්චාරණ නිවැරදිභාවයේ අනුව ශබ්ද ශක්තිය ලැබෙනවා. කියන පුද්ගලයාගේ සීලය පිරිසිදු නම් සීලමය ශක්තියක් එනවා ඒ පිරිත සජ්ජායනා කිරීමේදී. මේ වචනේ කියද්දී Tamanට සිතවිල්ලත් ඒකට සමාන වෙලා තේරුමත් මතක් වෙනවා නම් චේතනා ශක්තියත් එක්කව වෙනවා. එතකොට ශක්තියින් තුනක එකතුවක් තමයි මේ පිරිත කියලා කියන්නේ. ඒ සම්පූර්ණ ප්‍රතිඵලය ලබා ගන්න නම් ඒ තුනම සහිතව කියන්න ඕනේ. ඒ කියන්නේ සීලයක් සමාදන් වෙලා පිරිසිදු වෙලා ඒ සීලය රකිමින් හරියට උච්චාරණය කරමින් සිහිය ඇතුව තස්මා කියද්දී ඒ නිසා කියලා මතක් වෙන්න ඕනේ. ඒ වගේ මතක් වෙනවා නම් තමයි සුදුසු. මම ඉදිරියට මේ තේරුම ලියලා නැවත සකස් කරලා ලබා දෙනවා. අර නමාම් වීර ගාථා සකස් කරපු ආකාරයට පාලි වචනේ කියවද්දිම යටින් සිංහල තේරුම පොඩි අකුරෙන් පේන ආකාරයට ඒ ක්‍රමයට පුරුදුනොත් මේ වචනේ තේරුම මේකයි මේ වචනේ තේරුම මේකයි කියලා මතක් වෙන පහසුයි. දැන් මේක කියන්න ඕනේ තස්මාහිනේ රක්හත අප්පමත්තා ඒ විදිහට තමයි කියන්නේ. මේ තියෙන්නේ
ඊළඟ ගාතාව යංකින්චි විත්තං ඉදවා හුරංවා යම් කිසි ධනයක් තියෙනවා නම් නිදානයක් තියෙනවා නම් මේ ලෝකේහි හෝ පරලෝකේහි හෝ කියන එක තමයි මේ වා කියන්නේ හෝ කියන පදේ. ඉද කියලා කියන්නේ මේ ලෝකේ. හුරං කියලා කියන්නේ අන්‍ය ලෝකවල. දැන් අපි සාමාන්‍යයෙන් කියද්දී සග්ගේ සුවායන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි සග්ගේසු කියන වචනේ શબ્ද කරන්නේ නැහැ. සග්ගය කියලා නවත්තලා සුයන්නයි වායන්නයි මේ යන් කියන මේ මෙතන තියෙන වචන දෙකකට මේ සුයන්න එක්කහු කරලා එක වචනයක් හදලා කියනවා. සග්ගේසු වායන්. එහෙම තමයි කියන්නේ. සග්ගේසු වායන් කියලා කියන්න පුළුවන් නම් තමයි නියම ප්‍රතිඵලය ගන්න පුළුවන්. දැන් එකපාරටම කියන්න බැරි වෙයි. මොකද දැන් බොහෝ කාලයක් පුරුදු වෙලා වැරදි ක්‍රමයට ඒක හුරුව තියෙන නිසා. නමුත් කොහොම හරි උත්සාහ කරලා හරි වචනේ කියන්න ඕනේ. දැන් බොහෝ විට අපි කියන්නේත් එහෙමනේ යෝ වදතං පවරෝ මනුජේසු කියන එකේ අපි මේ කියනකොට වෙන තේරුම් එන විදිහට තමයි අපි වෙන් කරලා කියන්නේ. ස්වර්ගයේහි හෝ යම් රතනයක් තියෙනවා නම් උසස් කියන එක තමයි මේ තේරුම. සග්ගේසු වා යං රතනම් පනීතං නනෝ සමං අත්හි තථාගතේන. දැන් මේක අත්හි කියලා શબ્ද වෙන්න ඕනේ. මේක තථාගත. ඒ කියන්නේ ඒ ආකාරයට ගොස් සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච හින්දා භාගතුන් වහන්සේට තථාගත කියලා කියන්නේ. තථාගත කිව්වට ඒ තේරුම එන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම શબ્ද කරන්න ඕනේ. ඉදම්පි බුද්ධේ රතනං පනීතං. මෙයත් ඉදං කියලා කිව්වම යන්නයි දයන්නයි බිඳුවයි ලිව්වොත් ඉදං කියන්නේ මෙය. පි කියලා කිව්වහම මෙයත් කියලා අල්තයන් තමයි කියවෙන්නේ. බුද්ධේ රතනං පනීතං. මේ ලියලා තියෙන විදිහ වැරදි. වැරදි කියලා කියන්නේ මෙහෙම ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාලි රීතීන් තියෙනවා. මෙන්න මේ අල් කරනකොට පැරණි අකුරු වලදී අල් කරන්නේ නැහැ. බැඳලා ලියන්නේ. ඒක නම් ගැටලුවක් නැහැ. අලුත් ක්‍රමයට අල් කරලා ලිව්වට තේරුම වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ ඒ શબ્දය දැන් ද කියන අකුර ඒ શબ્දයට එක්ක වුණා දේ කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් නම් පාලිය ඇදලා කියන්න ඕනේ. මේ සිංහලෙන් ලියනවා නම් මේ වගේ අල් කරලා ලිව්වා වගේ ඇදලා කියන්න ඕනේ. හැබැයි ඊළඟ අකුර අල් කිරීමක් නෙමෙයි නම් විතරයි අදින්නේ. එතකොට එයන්නයි ඔයන්නයි එහෙම තියෙද්දි අදින්න ඕනේ කියන එක තමයි පාලියේ නීතියක් හැටියට තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පොත්වල මේ විදිහට ලියලා නැහැ. මම පෙන්නුවොත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන විදිය මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉදම්පි බුද්ධේ රතනං පනීතං. දැන් මේක නම් අකුරු බැඳලා තියෙන්නේ. නමුත් මේ දෙයන්න දේ කියලා අදින්න ඕනේ කියලා තියෙනවා. මම ඒ තැන් පෙන්නන්නම් ඉස්සරහට මේ අදින්න ඕනේ නැත්තේ කොයි තැනද කියලා ඊළඟ අකුර අල් කිරීමක් නම් විතරයි අදින්නේ නැත්තේ. ඒතේන සච්චේන සුවත්හි හෝතු කියලා කියවෙන්න ඕනේ. දැන් අපි මේ වඩා පහසුට තමයි මේ විදිහට අල් කිරීම යොදලා තියෙන්නේ. අදින්න ඕනේ කියලා දන්නේ නැති අය වෙනුවෙන් මේක ලියලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙතන හෝතු කියලා මේ ලියලා තියෙන විදිය පිටක පොතේ නැහැ. මේ අල් කිරීම නැතුව තියෙන්නේ. නමුත් ඒ අල් කිරීම තියෙන බව දැනගන්න ඕනේ. මොකද ඔයන්න අදින්න ඕන නිසා. ඊළඟ අකුර අල් කිරීමක් නෙමෙයි නම්. khයං විරාගං අමතං පනීතං. ක්ෂේවන රාග රහිත අමතං කියලා කියන්නේ මත කියලා කියන්නේ මරුණා. අමත කියලා කියන්නේ නොමැරෙනවා කියන එකයි. ඒකට මත කියන්නේ මරුණ කියන එකයි නැත්නම් අමත කියලා කියන්නේ නොමරුණ නැත්නම් නොමැරෙන කියන අදහස. අමත නෙමෙයි පින්වත්නි අමත. මොකද මරණයට විරුද්ධ නිසා. යදජ්ජගා සක්කමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්හිකින්චි. ඒ ධර්මය හා සමාන කිසිවක් නැහැ.
ඒ කියන්නේ මේ මෙතන නිර්වාණය ගැන කියන්නේ ක්ෂය වූ කියලා කියන්නේ තණ්හාව ක්ෂය වෙලා රාගය නැති වෙලා මරණයක් නැති වෙලා ඊටාම ප්‍රණීත රසක් නැත්තම් සුවයක් හොඳ සුවයක් තියෙන ඒ නිවන ශාක්‍ය මුනි නම් වූ භාගතුන් වහන්සේ සිත සමාධි කරලා ලබා ගත්තා නම් අවබෝධ කරගත්තා නම් කියන එකයි මේ තේරුම තියෙන්නේ. යජජ්ජගා කියන්නේ යමක් ලබා ගත්තා නම් ශාක්‍ය මුනි නම් වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සමාහිත සිතකින් එවැනි ධර්මයක් සමග සමාන වූ කිසිවක් නැහැ. කියන්නේ නිර්වාණය සමග සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියන එකයි. ඉදම්පි ධම්මේ රතනම් පනීතං මෙයත් ධර්මයේහි ප්‍රණීත වූ රතන භාවයක් මේ සත්‍යයෙන් සුවපත් වේවා කියලා මේ සත්‍ය වචනය ප්‍රකාශ කරලා තමයි සුවපත් වෙන්න කියලා මේ රතන සූත්‍රයේදී සජ්ජායනා කරන්නේ. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් ඒ විදිහට තමයි શબ્ද වෙන්න ඕනේ. දැන් සමහර කෙනෙකුට ළඟ ළඟ මහ ප්‍රාණ දෙකක් ආවොත් එකයි શબ્ද වෙන්නේ. එහෙම නැත්නම් ළඟ තියෙන මහ ප්‍රාණේ શબ્ද කරන්න ගියාම ඊට මෙහා තියෙන අනික් කකුලත් මහ ප්‍රාණ වෙනවා. ඒවා ඉතින් තමන් හිමින් සීරුවේ කියලා තමන් පුරුදු වෙන්න ඕනේ. තමන්ට වැරදුනාද නැද්ද කියලා හොයාගන්න. සමාධි මානං තරිකඤ්ඤ මාහු මේ තයන් හැටියට කියනවා. මොකද ආනන්තරික කියලා මෙතන මේ සංධියක් තියෙනවා. සමාධි ආනන්තරික අඤ්ඤ මාහු කියන අඤ්ඤං ආහු කියලා වචන හතරක් එක්කහුව වෙලා තමයි වචන හැදිලා තියෙන්නේ. ඒ වචන හතරම කියවෙන්න ඕනේ කියද්දි. සංධි වුණත් පාලියේදී ඒ වචන කියවෙනවා. කොහොමද කියන්නේ? සමාධි මානං තරිකඤ්ඤ මාහු. ඒ විදිහට කිව්වහම පාලි දන්න කෙනෙකුට හොඳට ඒ තේරුම වෙන් වෙලා තේරෙනවා. ම කියලා කිව්වොත් මේ ආනන්තරික කියන එක එන්නේ නැහැ. ඒ සඳහා මා කියලා සමාධිමා සමාධිමානන්තරික අඤ්ඤ කියන එක කියන්න ඕනේද කයන්න කියවෙන්න ඕනේ. කඤ්ඤ මාහු අඤ්ඤං ආහු කියන්නේ කිව්වා. සමාධිය ආනන්තරික සමාධිය ගැන කියන්නේ ඒක රහත්ඵල සමවත ගැන කියනවා. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් පිරිසිදුයි කියලා වර්ණනා කරපු යම් ඒ අරහත්ඵල සමාධියක් කියලා තියෙනවා නම් කියන එක තමයි ඒකේ තේරුම. සමාධිනා තේන සමෝ නවිජ්ජති. ඒ සමාධියත් සමග සමාන සමාධියක් विद्यमान නැහැ, පේන්නේ නැහැ. ඒ කියන්නේ අරහත් ඵල සමාපත්තිය කියලා සමාපත්තියක් තියෙනවා. රහතන් වහන්සේට පමණක් සමාදින්න පුළුවන්. ඒ රහත් ඵල සමාපත්තියට සමාන සමාධියක් මේ ලෝකේහිවත් අන්‍ය ලෝකයකවත් පේන්නේ නැහැ. ඒ නිසා තමයි නවිජ්ජති කියලා කියන්නේ. विद्यमान නැහැ, පේන්නේ නැහැ. සමාන සමාධියක් මේ සමාධිය සමග මේ නිර්වාණය නැමැති ධර්මයේහි මෙයත් රතන භාවයක්. ඒ නිසා කියනවා ඉදම්පි ධම්මේ රතනං පනීතං මෙයත් ධර්මයේහි ප්‍රණීත වූ රතන භාවයක්. ඒතේන සච්චේන සුවත්හි හෝතු මේ සත්‍යයෙන් සෝපත් වේවා. දැන් මේ සත්‍ය වචනය ප්‍රකාශ කර කර සෝපත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම තමයි මේ පිරිතේ විශේෂත්වය. යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා යම් පුද්ගලයෝ ඉන්නවා නම් 8 දෙනෙක් සත්පුරුෂයෝ විසින් ප්‍රශංසා කරන ලද කියන එක තේරුමක්. තේරුම් දෙකක් තියෙනවා මේකට. චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. ඔවුන්ගේ යුගල වශයෙන් ගත්තොත් එම 4ක් වෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉන්න පුද්ගලයයි පලස්ත පුද්ගලයයි කියලා යුගලයක් තියෙනවා. ඒ වගේ සකදාගාමි මාර්ගයේ ඉන්න පුද්ගලයාත් ඵලයේ ඉන්න පුද්ගලයා කියලා යුගලයක් තියෙනවා. ඒ වගේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන යුගල 4 තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා
ඔවුන් දක්ෂිනේයයි. දක්ෂිනේයයි කියලා කියන්නේ පූජාවන් පිළිගැනීමට සුදුසුයි. අනිතක අපිට ඕනම දෙයක් ප්‍රාර්ථනා කරමින් පූජා කරන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ගුණේ තියෙනවා. කාගේද ගුණේ තියෙන්නේ? භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට. සුගතස්ස ශාවකා. සුගත නෙමෙයි පින්වත්නි, සුගත. මනාකොට කය තියෙන හින්දා. එහෙම නැත්නම් භාගතුන් වහන්සේ ඉඳගෙන හිටියත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුටත් එක දිගට බලන් ඉන්න තරම් ලස්සනයි. භාගතුන් වහන්සේ ගිය මාර්ගය, සියලු බෝසත්තුරු ගිය මාර්ගය, සියලු බුදුරජාණන් වහන්සේලා ගිය මාර්ගය ඊටාම සුන්දරයි. ඒ නිසා සුගත කියලා හඳුන්වනවා භාගතුන් වහන්සේව. ඒක ප්‍රකාශ කරන්නත් ඕනේ සුගත කියලාමයි. ඉතින් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඔවුන් ඕනෑම පූජාවක් පිළිගැනීමට සුදුසුයි කියන එකයි මේ ආර්ය පුද්ගලයන් වහන්සේලා පිළිබඳව කියන්නේ. ඒතේසු දින්නානි මහඵලානි. ඔවුන් කෙරෙහි දෙන ලද දානයන් ඕනම දෙයක් මහත්ඵල වෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රතිඵලයක් ගෙන දෙනවා. ඒක පින්වත්නි ප්‍රමාණ වලින් කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් තිරිසනෙකුට දෙයක් දුන්නොත්, ආහාරයක් දුන්නොත් ජීවිත 100කදී ඵල දෙනවා. අපි හිතමු යම් කිසි සතෙක් ඉන්නවා දැකලා අපි ආහාර වේලක් දුන්නොත් අපිට ජීවිත 100කදී ආහාර වේල ඵල දෙනවා. 500 ආකාරයකින් ඵල දෙනවා කියලා තියෙන 100කදී ඵල දුන්නට ආයුෂ වශයෙන්, වර්ණ වශයෙන්, ඒ කියන්නේ ආයුෂය ලැබෙනවා, ශරීර වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා කියලා ආකාර 5කට බෙදෙන නිසා හැම ජීවිතයකම ආකාර 5 ලැබිලා ආකාර 500කින් ඵල දෙනවා. එහෙම නැත්නම් ජීවිත 100කදී ඵල දෙනවා. පෘථග්ජන දරුණු අපරාධකාරයෙකුට දුන්නොත් එම ඒ කියන්නේ ලොකු හොරෙක්, මංකොල්ලකාරයෙක්, මිනිමරුවෙක් කියලා සමාජය පිළිගන්න කෙනෙකුට දුන්නොත් එම ජීවිත 1000කදී ඵල දෙනවා කියලා. ඒතේසු දින්නානි මහඵලානි කියලා කියන්නේ දැන් පෘථග්ජන සීලවන්තයෙකුට, ඒ කියන්නේ රැකියාවක් කරන, වෙළඳාමක් කරන, ගොවිතැනක් කරන පුද්ගලයෙකුට දුන්නොත් ජීවිත ලක්ෂයකදී ඵල දෙනවා. ඒ කියන්නේ පින්වත්නි සාමාන්‍ය මිනිස්සු පිළිගත්තට හොඳ පුද්ගලයෝ හැටියට, සීලවන්තයෝ හැටියට ආරණ වංශලා පිළිගන්නේ නැහැ. මොකද රැකියාවක් කළාට සතෙක් ආවොත් සතාව මරනවා. දඩයන් කරන්න යන්නේ නැහැ. නමුත් ගෙදරට සතෙක් ආවොත් මරනවා. බොරු කියලා සාක්ෂි දෙන්න යන්නේ නැහැ. නමුත් Tamanට බේරෙන්න ඕන නම් බොරුවක් කියනවා. ඒ වගේ දැන් හැමදාම මත්පැන් පානය කරන්න නැති වුණාට උත්සව අවස්ථාවකදී මත්පැන් පානය කරනවා. ඒ හින්දා ආරණ වංශලා පිළිගන්නේ නැහැ සීලවන්තයෝ හැටියට. නමුත් සාමාන්‍ය මිනිස්සු පිළිගන්නවා ධාර්මික මිනිස්සු, හොඳ මිනිස්සු කියලා, සීලවන්තයෝ කියලා. එහෙම කෙනෙකුට දුන්නොත් ජීවිත ලක්ෂයකදී ඵල දෙනවා කියලා තියෙනවා. බාහිර ශාසනයක ධානලාභී තවුසෙක්, අහසින් යන තවුසෙක් හිටියොත් දැන් අද කාලේ කවුරු හරි අහසින් ගිහිල්ලා පෙන්නොත් මොකද වෙන්නේ පින්වත්නි? බොහෝ දෙනෙක් ඒ පස්සෙන් යනවා. නමුත් ඒ පුද්ගලයාට දන් දුන්නොත් ජීවිත කෝටි ලක්ෂයක ඵල දෙනවා, ට්‍රිලියන් එකක ඵල දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ තිසරණ සහිත අඩුම පන්සිල් තියෙන තිසරණ සහිත පුද්ගලයෙකුට උනත් දන් දුන්නොත් එහෙම අඩුම කියන්නේ තිසරණ විතරක් තියෙන පංචශීලය සම්පූර්ණ නැහැ කිව්වත් පංචශීල සම්පූර්ණ අනිවාර්යයෙන් ඊට වඩා ලැබෙනවා. 1.140ක් ජීවිතවල ලැබෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ තිසරණයේ තියෙන වැදගත්කම එකකින් පෙන්වනවා නේද පින්වත්? ඒ කියන්නේ ධානා මට්ටම් 8ම තිබිලත් බ්‍රහ්ම ලෝකෙටවත් යන්න පුළුවන් ඍෂිවරයෙකුට දුන්නාම 1.12යි ලැබෙන්නේ. ට්‍රිලියන් එකයි ලැබෙන්නේ. තිසරණ සහිත පුද්ගලයෙකුට දුන්නොත් එම 1.140ක් ලැබෙනවා. ඒකෙන්ම තේරෙනවා නේද පින්වත්නි තිසරණය කියන්නේ කොයිතරම් වටිනවද කියලා. නමුත් සෝවාන් වහන්සේ නමකට දුන්නොත් ගාන කියන්න බෑ. එතකොට භාගතුන් වහන්සේගේ ශ්‍රාවක වූ යුගල 4ක් වූ පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා නම් ඔවුන් කෙරෙහි දුන්න දේ මහත්ඵල වෙනවා කියලා කියන්නේ ප්‍රමාණ කියන්න බෑ පින්වත්. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මෙයත් සංඝ රත්නය පිළිබඳ උසස් රතන භාවයක්. ඒතේන සච්චේන සුවත්හි හෝතු. මේ සත්‍යයෙන් සුවපත් වේවා. ඊළඟ ගාථාව. දැන් මේක කොහොමද කියන්නේ? යේසු පයුත්තා
මනසා දල්හේන. යුත්ත කියලා කියන්නේ යෙදෙනවා කියන එකයි. පයුත්ත කියලා කියන්නේ හොඳින් යෙදෙනවා කියන එකයි. සොයන්න තව එකව කරාම හොඳින් කියන එකටත් වඩා හොඳින් යෙදෙනවා කියන එක තමයි යේසුප්පයුත්තා මනසා දල්හේන. ඒ කියන්නේ යමෙක් ඊටාම හොඳින් මනස දැඩිව යොදවලා කියන එකයි. මනසින් දැඩිව යම් කෙනෙක් ඊටාම හොඳින් යෙදෙව්වොත් එහෙම යොදවලා නික්මෙනවා. ඒ කියන්නේ මේ සංසාරයෙන් එතර වෙනවා කියන එක. නික්කාමිනෝ ගෝතම ශාසනම්හි. ගෝතම ශාසන කියලා කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ශාසනයෙහි යමෙක් මේ කෙලෙස් වලින් රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් වලින් හෝ මේ ලෝකයෙන් එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය ආදී වශයෙන් හඳුන්වලා තියෙන මේ ලෝකයෙන් ඈතර වුණොත් නික්මුණොත් ඊටාම හොඳින් මනස දැඩිව පිහිටවගෙන තේ පත්තිපත්තා අමතම් විගය ඔවුන්ගේ අරහත්ත්වයට පත් වෙලා අමෘතයට බැහැ ගන්නවා. අමතම් විගය ඒ අමෘතයට බැහැගෙන ලද්දා ඒ ලැබුණ අමෘතය මුදා කියලා කියන්නේ නොමිලේ. කියන්නේ ඕන තරම් දැන් අපේ තියෙන දැන් රස කෑමක් ගත්තොත් සල්ලි තියෙනකම් විතරයි ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. භාවනා කරලා හිත දියුණු කරලා අමෘත සංඛ්‍යාත නිවන ලබා ගත්තොත් එම නොමිලේ හම්බෙන්නේ. ඕන තරම් අනුභව කරන්න පුළුවන් කෙනෙක් දුක්ති විඳින්න පුළුවන්. ලද්ධා මුදා කියන්නේ නොමිලේ කියන එකයි. ලද්ධා කියන්නේ ලැබුණ නිබ්බුතින් නිර්වාණය භුඤ්ඤමාන අනුභව කරන්නේ කියන එකයි. ඒ කියන්නේ රහතන් වහන්සේලා තමන්ට ලැබුණ නිවන අමෘතෙහි බැහැගෙන එහි භුක්ති විඳිනවා කියන එකයි කියලා තියෙන්නේ. ඒ නිවන භුක්ති විඳිනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතම්. මෙයත් සංඝ රත්නයේ පිළිබඳව රතන භාවයක් ප්‍රණීත වූ නැත්නම් උසස් වූ. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යයෙන් සුවපත් වේවා. යතින්ද කීලෝ පටවින්සිතෝසියා. යම්සේ ඉන්ද්‍රකීලයක් පෘථුවියට බැසගෙන තියනවාද? ඒ කියන්නේ ඉන්ද්‍රකීලය කියලා කියන්නේ නගරයෙන් පිට තියෙන කණුවක් ස්තම්භයක් පොළොවෙන් උඩට යම් තාක් කුසයිද ඒ තාක් ප්‍රමාණයක් පොළොව යටට හාරලා ගිල්වලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් ස්ථාවරයි කියන එකයි. චතුබ්බි වාතේභි අසම්පකම්පියෝ. චතුබ්බි කියන්නේ වාතේභි කියලා කියන්නේ වාතයන්ගෙන් සතර දිශාවෙන් එන වාතයන්ගෙන් අසම්පකම්පියෝ කම්පිය පකම්පිය සම්පකම්පිය කියලා හෙලවෙන මට්ටම් තුනක් කියලා තියෙනවා. කම්පණය වෙනවා වඩාත් විශාල වශයෙන් කම්පණය වෙනවා ඊටත් වඩා විශාල වශයෙන් කම්පණය වෙනවා කියලා. අපිට කියන්න පුළුවන් හෙල වෙනවා දෙදරනවා කම්පණය වෙනවා වෙවුලනවා එහෙම කියලා කියන්නේ දැන් භූමි කම්පාවක් කියලා කියන්නේ භූමිය හෙල වෙනවාට. භූමිය විශේෂයෙන් කම්පා වෙනවාට භාගතුන් වහන්සේ කියන වෙන වචන වැඩි තේරුම් තියෙන වචන දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතන කියන්නේ හතර දිසින් හමන වාතයන්ගෙන් කම්පණය වෙන්නෙම නැහැ කිසිම ආකාරයෙන් කියන එක. චතුබ්බි වාතේභි අසම්පකම්පියෝ තථූපමං සප්පුරිසං වදාමි. මේ සෝවාන් වෙච්ච සත්පුරුෂයාට එවැනි උපමාවකට සමාන කරලා කියමි කියන එකයි තියෙන්නේ. තථූපමං අන්න එවැනි උපමාවක් සහිතව සෝතාපන්නයන් වහන්සේ නැත්නම් සෝවාන් වහන්සේව ප්‍රකාශ කරමි. වදාමි කියන්නේ කියමි කියන එකයි. යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති. යමෙක් ආර්ය සත්‍යයන් අචලව දකිනවා නම් අචල සද්ධාවකින් අචල ප්‍රඥාවකින් දකිනවා නම් අනේ සෝවාන් වහන්සේ ගැන කියන්නේ. මොකද මේ ආර්ය සත්‍යයන් ඉස්සල්ලාම හරියටම දකින්නේ සෝවාන් වහන්සේ. ඒ නිසා මේ ගාථාස් බොහොමයක් සෝවාන් වහන්සේ ගැන තියෙනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං
මෙයත් සංඝරත්නය පිළිබඳ රතන භාවයක් ප්‍රණීත ඒතේන සච්චේන ස්වති හෝතු. යේ අරිය සච්ඡානි විභාවයන්ති. යම් පුද්ගලයේ ආර්ය සත්‍යයන් හොඳින් විස්තර වශයෙන් කියන විභාවයන්ති. ගම්භීර පඤ්ඤේන සුදේශිතානි. භාගතුන් වහන්සේ ගැඹුරු ප්‍රඥාවකින් මනාකොට දේශනා කරන ලද ආර්ය සත්‍යයන් කියන එකයි මෙතන මේ කියන්නේ. දැන් සෝවාන් වහන්සේ ප්‍රථම ආර්ය භාවය වූ සෝතාපන්න තත්ත්වයට පත් වෙලා සමහර වෙලාවට යෙදෙන්නේ නැතුව ඉන්නවා. උත්සාහ කරන්නේ නැහැ සකදාගාමි වෙන්න. ඊට පස්සේ සෝවාන් වහන්සේ විවාහ වෙලා දරුවෝ උපද්දවලා දරුවන් කටයුතු කරමින් ඉන්න පුළුවන්. ප්‍රමාදීව ඉන්න පුළුවන්. නමුත් උපරිම වශයෙන් ප්‍රමාද වුණත් ජීවිත 7කට වඩා ප්‍රමාද වෙන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන කියන්නේ කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. යම් කිසි කෙනෙක් ඔවුන් අතරින් වඩාත් ප්‍රමාදී වෙනවා නම් බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති. නමුත් ඔවුන් මේ 8 වෙනි භවය කියන ඒ 8 වෙනි ජීවිතය පටන් ගන්න යන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ 7 වෙනි ජීවිතේ සෝවාන් වහන්සේ කෙනෙක් ජීවිත 7ක් ජීවත් වුණොත් සෝවාන් වුණාට පස්සේ 7 වෙනි ජීවිතේ පිටිපස්සෙන් ඇවිල්ලා කඩුවකින් බෙල්ල කැපුවත් අකුණක් ගහලා මරුණත් රහත් වෙලා පිරිනවම් පානා මිසක් ඊට මෙහා දෙයක් වෙන්නේ නැහැ කියලාම තියෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අතිශයින්ම ප්‍රමාදී වුණත් ජීවිත 7යි ජීවත් වෙන්නේ මේ ලෝකේ. එතනින් එහාට නිර්වාණයට ප්‍රාප්ත වෙනවා. ගැඹුරු ප්‍රඥාවකින් භාගතුන් වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍යයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයා හැටියට හඳුන්වන්නේ ප්‍රථම වශයෙන් සෝවාන් වහන්සේ. ඉතින් මේ ගාතාවත් සෝවාන් වහන්සේ පිළිබඳව. මෙයත් සංඝ රත්නය පිළිබඳව ප්‍රණීත රතන භාවයක් මේ සත්‍යයෙන් සුවපත් වේවා. දැන් මේ සුවපත් කියලා අපි සිංහලෙන් හැරෙවට සුවය ඇති වේවා කියලා තමයි මේක කියන්නේ. සුවත්හි සුව අත්හි කියලා කියන්නේ ඇත කියන එකයි. සුවය ඇති වේවා. ඒක තමයි තේරුම. ඉතින් අපි පහසුවට සුවපත් වේවා කියලා කියනවා. සුවය ඇති වේවා කියලා තමයි හරියටම පරිවර්තනය කරනවා නම් කරන්න ඕනේ. සහවස්ස දර්ශන සම්පදාය දර්ශන සම්පත්තිය කියලා කියන්නේ සෝවාන් මාර්ග ඥානයට කියන තවත් නමක්. සහවස්ස කියලා කියන්නේ ඒ සමගම කියන එකයි. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මයන් තුනක් පිළිබඳව ප්‍රහීන වීමක් වෙති කියන එක තමයි තේරුම. ධර්මතා තුනක් ප්‍රහීන වෙනවා. සක්කාය දිට්ඨි කියන පළවෙනි ධර්මතාවය. සක්කාය දිට්ඨිය කියන්නේ පළවෙනි ක්ලේශය සෝවන්න කොටම නැතු යන විචිකිච්ඡිතංච. විචිකිච්ඡාවත් කියන එකයි මේ අන්තිම ඡයන්නෙන් කියන්නේ උත් කියන එකයි. සීලබ්බත පරාමාශය. සීලබ්බත පරාමාසයත් කියන එක තමයි මේ පියන්නෙන් කියන්නේ තල්ත යන්න. යදත්ති කිංචි. ඒ විදිහේ දෙයක් තව තියෙනවා නම් මේ කියපු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන හා ඊට සමාන දේවල් තියෙනවා නම් ඒ ටික නැති වෙනවා. තයසු ධම්මා ජහිතා භවಂತಿ. ඒ ධර්මතා තුනම නැති වෙති කියන එක තමයි කියන්නේ. ඊට අමතරව චතුහපායේච කියලා කියන්නේ හතර අපායෙහිඳ විප්පමුත්තෝ. විප්පමුත්තෝ කියලා කියන්නේ මේක කියනවනේ විප්පමුත්තෝ කියලා. මොකද විප්පමුත්තෝ කියලා කියන්නේ මේ සතර අපායනුත් මිදුණා. ආයි කවදාක්වත් ජීවිත 7ක් හිටියට තිරිසන් වෙන්නෙත් නැහැ, പ്രേත වෙන්නෙත් නැහැ, අසුරෙක් වෙන්නෙත් නැහැ, නිරේ ලෝකෙක ඉපදෙන්නෙත් නැහැ. ඒ නිසා සෝවාන් වීමත් සමගම ඒ කියන්නේ දර්ශන සම්පත්තිය ලැබෙනවත් සමගම සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරමාසය කියන ධර්මතා තුන නැති වෙලා යනවා, ප්‍රහීන වෙනවා.
සතර අපායනොත් මිදෙනවා. චඡාබි ඨානානි අභබ්බෝ කාතුම්. මහා ප්‍රාණ ඡයයෙන් කියන්නේ 6 කියන එකයි. අභිස්ථාන කියලා විශේෂ ස්ථාන 6ක් කරන්න අභාව්‍යයි කියන්නේ සුදුසු නැහැ. ඒ කියන්නේ අම්මව මරන්න සුදුසු නැහැ. කවදාකවත් අම්මා මරන්නේ නැහැ. තාත්තා මරන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් මරණයටපත් කරන්නේ නැහැ. භාගතුන් වහන්සේගේ ලේසලවන්නේ නැහැ. සංඝ ભેදය කරන්නේ නැහැ කියන පහත් අන්න ශාස්ත්‍රූවරයෙක් වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බුද්ධ ආගම මත ඇරලා මට මේ දහමට වැඩිය වෙන එකක් හොඳයි කියලා ජීවත් වෙන්නේ නැහැ කියන විශේෂ බලවත් පාපයන් 6 කරන්න අභාව්‍යයි සුදුසු නැහැ කියන තත්ත්වෙට මේ සෝවාන් වහන්සේපත් වෙනවා. ඒතර සෝවාන් වහන්සේ පිළිබඳ ගුණ මේ තියෙන්නේ. සෝවාන් වීමත් සමගම ධර්මාදා 3ක් ප්‍රහීන වෙනවා. සතර අපායෙන් මිදෙනවා. කාරණා 6ක් කරන නුසුදුසු බවටපත් වෙනවා. මෙයත් සංඝ රත්නය පිළිබඳව ප්‍රණීත භාවයක්, උසස් වතන භාවයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු කියලා මේ සත්‍යයෙන් සූපත් වේවා කියලා නැවත සෝයක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිංචාපි කිසියම් විදියකට සෝ ඔහු කම්මං කරෝති පාපකං ඔහු පෞකාර කර්මයක් කරොත් මොකද දැන් සෝවාන් වහන්සේ සියලු පව් වලින් මිදෙන්නේ නැහැ. දැන් විවාහ වුණාම රාගය කියන සිතවිල්ල පහළ වෙනවා ක්‍රියාත්මක කරනවා පන්සිල් ඇතුලේ. පන්සිල් කඩන්නේ නැහැ කොහොමදක්වත්. නමුත් පන්සිල් ඇතුලේ කරන්න පුළුවන් පව් තව ගොඩක් තියෙනවා. ඒ නිසා කියන්නේ ඔහු යම් කිසි පාපයක් කරොත් කයෙන් හෝ වචනයෙන් හෝ නැවත සිතින් හෝ කායේන වාචා උද චේතසාවා කයෙන් වචනයෙන් හෝ නැවත සිතින් හෝ කියන එකයි. කයෙන් වචනයෙන් සිතින් හෝ කියන එකයි තේරුම. කයෙන් හෝ වචනයෙන් හෝ සිතින් හෝ අභබ්බෝ සෝතස්ස පටිච්චාදාය අභව්‍යයි ඔහු එය වැසීමට. ඒ කියන්නේ තමන් අතින් වරදක් වුණොත් ඔහු එය වහන්නේ නැහැ. මම කරේ නැහැ කියලා කියන්නේ නැහැ. අභබ්බතා අභව්‍ය බව නැත්නම් නුසුදුසු බව දිඨ පදස්ස වුත්තා දකින්න ලද නිර්වාණ පදය සහිත පුද්ගලයාගේ කියන ලදී. දිඨ පදස්ස කියලා කියන්නේ නිර්වාණය පිහිටන්න පුළුවන් ස්ථානයක්. ඒ හින්දා නිර්වාණ පදය කියලාත් කියනවා. ඉතින් එතන කියන්නේ මේ දකින්න ලද නිර්වාණ පදය සහිත පුද්ගලයාගේ නුසුදුසු බව කියන ලදී. වුත්තා කියලා කියන්නේ භාගතුන් වහන්සේ විසින් කියන ලදී කියන එකයි. ඒ කියන්නේ සෝවාන් වහන්සේ යම් කිසි විදිහේ පොඩි හරි වැරද්දක් කරොත් එහෙම ඒක හංගන්නේ නැහැ කියන එකයි. මෙයත් සංඝ රත්නය පිළිබඳව උසස් රතන භාවයක්. ඒ සත්‍යයෙන් සුවපත් වේවා සුවයක් ඇති වේවා කියලා කියනවා. මේ කෙටියෙන් කියන්නේ දැන් මේක දවස් ගාණක් සාකච්ඡා කරන තරම් ලොකු තේරුමක් තියෙනවා. දීලා තියෙන පත්‍රිකාවේ පස්වෙනි පිටුවෙන් පටන් අරගෙන මේ අට කතාව විස්තර කරනවා. ඔතන පිටු 16යි මම හිතන්නේ දීලා තියෙන්නේ. පිටු 48ක් තියෙනවා ඔක්කොම රතන සූත්‍රයේ. ඒ තරම් ලොකු විස්තරයක් තියෙනවා. දැනගන්න. මම මේ ඊටාව කෙටියෙන් දල වශයෙන් කියගෙන යන්නේ. සෝවාන් වහන්සේගේ පියවි සීලයක් තියෙනවා. මොන සීලද කඩන්නේ කියලා අහුවාම පියවි සීලය කියලා කියන්නේ අනිවාර්යෙන් තිබිය යුතු අවම සීලයක් තියෙනවා. ඒතකොට සෝතාපන්නයන් වහන්සේට තිසරණයි පන්සිලුයි අනිවාර්යයි. රකින්න ඕනේ. ඒක කඩන්න බෑ. හැබැයි අෂ්ටාංග සීලේ අංග කඩන්න පුළුවන්. සින්දු අහන්න පුළුවන්. ක්‍රීඩා කරන්න පුළුවන්. ඒවා අෂ්ටාංග සීලෙන් තියෙන්නේ. අෂ්ටාංග සීලය අනිවාර්ය නෑ සෝවාන් වහන්සේට. එතකොට සකදාගාමී වුණාමත් ඒ මට්ටම වගේ තියෙන අනාගාමී වුණාම තියෙන්නේ පියවි සීලය ආදි බ්‍රහ්මචාරීක පංචශීලය. පංචශීලය නෙමෙයි. තිසරණ තියෙනවා පංචශීලය රකින්නවා හැබැයි බ්‍රහ්මචාරී. ඒ කියන්නේ තමන්ගේ දරුවවවත් නැත්නම් තමන්ගේ ඇඟවත් රාගසිතින් ස්පර්ශ කරන්නේ නැහැ. සුරතල් කරන්න ස්පර්ශ කරන්නේ නැහැ දරුවෙක්වත්. හැබැයි කරුණාව දක්වනවා.
කවන්න පවන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මෛත්‍රිය දක්වනවා. හැබැයි කෙලෙස් වලින් තවරෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් දරුවෙක් පිළිබඳව ක්‍රියාත්මක වෙද්දී දරුවට කරුණාවක් දක්වලා ඊට පස්සේ දරුවා hina වුණා මේකටත් ඇලිලා සින්දුවක් වුණා මේකටත් ඇලිලා අපි ඇලෙනවනේ තව වැඩිපුර. එහෙම ඇලෙන ප්‍රමාණය නැහැ. කරුණාව දක්වන ප්‍රමාණය තියෙනවා. ඉතින් එතකොට අනාගාමි වංශයේගේ පියවි සීලය ආදි බ්‍රහ්මචර්යයක පංචශීලය. ඒ මට්ටමට පල්ලෙහා වැටෙන්නේ නැහැ කවදාක්වත්. හැබැයි ඊට උඩ තියෙන සිල් පිළිබඳ අනිවාර්ය නෑ. දැන් ගටිකාර නැමැති වළං සාදන්නා කියලා කියන්නේ කාශ්‍යප භාගතුන් වහන්සේ කාලේ හිටපු ඊටාම දියුණු උපාසක මහත්මයෙක්. එතකොට ඒ උපාසකතුමා උපසම්පදා සීලයෙන් තියෙන සීලොත් සමහරට ලකලා තියෙනවා. පියවියෙන්. ඒ කියන්නේ ගටිකාර කුම්භකාර නැමැති වළං සාදන්නා සල්ලි අල්ලලා නැහැ. සල්ලි පරිහරණය කළා නැහැ. රන් රිදී ආදී මුදල්යි අපි සලකන කිසිම දෙයක් පරිහරණය කළා නැහැ. පොළොව කොටලා නැහැ. මොකද දැන් පොළොව කොටන්න තහනම් කියන එක මම හිතලා ලංකාවේ පිරිස දන්නෙත් නැතුව ඇති උපසම්පදා හඳුන්වනකොට පොළොව කොටන්න තහනම්. ගහකින් කොලයක් කඩන්න තහනම්. පොළොව හාරන්න තහනම් නිසා උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට මේ පොළොව හාරලා මේ වැටේ කණුව හිටවල දෙන්න කියලා කියන්න බෑ කෙනෙකුට. හාරන්නත් බෑ හාරන්න කියන්නත් බෑ. වැට හදලා දෙන්න කියන්න පුළුවන් යන්තමට. පොළොව හාරන්න කියන්න බෑ. පොළොව හාරන්න තහනම්. එතකොට ගටිකාර නැමැති වළං සාදන්න වළං හැදුවත් මැටි වලින් වැඩ කළත් පොළොව හාරලා නැහැ. සෑහීමකටපත් වෙලා තියෙනවා උරුමියෝ හාරලා දාලා තියෙන බුරුල් කරපු පොළොව ගණ්ඩ හෝ ගඟට ඉවුරට ගිහිල්ලා ඉවුර කඩන් වැටලා තියෙන ප්‍රමාණය ගන්න. කියන්නේ තද නොවිච්ච පොළොව අරගන්න කැමති වෙලා තියෙනවා. ඒතකොට ඒ ප්‍රමාණයෙන් වළං හදනවා නැත්නම් වළං හදන්නේ නැහැ. ඊට පස්සේ වළං හදලා කැටයන් කරලා තියෙනවා. කැමති කෙනෙක් කැමති ප්‍රමාණයක් වරන් අරන් ගිහිල්ලා කැමති දෙයක් තියලා යන්න. හාල් තියන අය හාල් තියන්න, මුංගට තියන අය මුංගට තියන්න. එළවලු තියන අය එළවලු තියලා යන්න. කැමති ප්‍රමාණයක් අරගෙන තීරණය කරලා මේ ප්‍රමාණය තමයි මේකට වටින්නේ කියලා තියලා යන්න. ඒක පිළිබඳව ආයි අහන්නේ නැහැ. අද කාලේ වගේ නම් ටිකක් අමාරුයි පින්වත්නි එහෙම කරන්න. මොකද ඒ කාලේ මිනිස්සු බණ දැනගෙන හිටපු හින්දා ගටිකාර නැමැති ඒ වළං සාදන්නගේ ගුණය දන්න නිසා බය වෙලා තියෙනවා සීලවන්තයෙක්ගෙන් අසාධාරණ ලෙස ගන්න එක හොඳ නැහැ කියලා. ඒ නිසා ඒ වාතාවරණය යටතේ ඒ සීලය රකින්න පුළුවන් වෙලා තියෙනවා. අද කාලේ ළඟදී අපේ හාමුදුරුවන්කටත් අමාරුයි නිසල්ලි අල්ලන්න නැතු වෙන්නේ. දැන් ගිහියෝ කී දෙනෙක් ඉදිරිපත් වෙනවද හාමුදුරුවෝ ඉගෙන ගන්න කොහොමද බස් එක යන්නේ කොහොමද කියලා නිදහසට කරුණු කියන්නේ ඉදිරිපත් වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් වෙන්නේ රැකියාවක් කරන්න නම් ගමන් යන්න නම් ඒකේ ගැටලුවක් නැහැ. නිවන් දකින්න නම් ඒකේ ගැටලුවක් තියෙනවා. දැන් රතන සූත්‍රය ඉගෙන ගන්නකොට පෙනෙයි භාගතුන් වහන්සේ රතයකවත් නැගලා නැහැ. හදිස්සි අවස්ථාවකටවත්. ඒ කියන්නේ දැන් විශාලා මහනුවර මිනිස්සු මැරෙනවා. අහිවාතක රෝගයක් කියලා එකක් තියෙනවා. අහිවාතක කියලා කියන්නේ අහි කියන්නේ සර්පයාට. සර්ප විස වගේ විසක් වාතයේ හමනවා. වැදිච්ච ගමන් මිනිස්සු මැරෙනවා. ලෙඩ වෙනවා මැරෙනවා. ඒ තරම් අමාරු තත්ත්වයක්. අමනුෂ්‍යෝ රටට ඇවිල්ලා තියෙන දැන් සාමාන්‍යයෙන් දැන් මේ ලංකාවේ අමනුෂ්‍යෝ හිටියා කියලා කිව්වට මිනිස්සුන්ට පේන්නේ නැහැ. නමුත් පින්වත්නි පොඩ්ඩක් කැලෑ පැත්තට ගිහිල්ලා බලන්න. ඕන තරම් අත්දැකීම් තියෙනවා. මේ මිනිස්සු ජනගහනයේ වැඩි තැන් වල එන්නේ නැහැ. මොකද පින් තියෙන මිනිස්සු වැඩි වෙන්න මනුෂ්‍ය ශක්තිය වැඩි වෙනවා. අමනුෂ්‍ය ශක්තිය දුර්වල වෙනවා. නමුත් සෙනග අඩු වෙන්න අමනුෂ්‍යයන්ගේ ශක්තිය වැඩි වෙනවා. එතකොට පේන්නත් වෙනවා සමහරු, කරදර කරලා යනවා සමහරු. එහෙම තියෙනවා. දැන් මේ විශාලා මහනුවර ඒ කාලේ අමනුෂ්‍ය භය කියන එක වෙනම තිබ්බා. රෝග බිය කියන එක වෙනම තිබ්බා. දුර්භික්ෂය කියන එක වෙනම තිබ්බා. බැලුවාම මේ මිනිස්සු මැරෙනවා. අද මැරෙනවා, ඊයේ මැරුණා, ඒ වගේ මැරෙනවා. එහෙම උවදුරක් තියෙනවා භාගතුන් වහන්සේ අපෝ ඒ උවදුරින් ගලව ගන්න වඩින්න කිව්වාම භාගතුන් වහන්සේ දවසකට යොදුනයි ඇවිදින්නේ. දවස් 5ක් ගමන් කරනවා රජගහ නුවර ඉඳලා ගඟ දක්වා. ගඟෙන් එතර වෙලා දවස් 3ක් යනවා යොදුන් 3ක් විශාලා මහනුවරට. අද කාලේ එහෙමනම් ඉතින් වාහනයක නැගලා යන්න වටින වැඩක් නේද? ඉතින් එහෙම උනත් ගිහිල්ලා නැහැ.
තමන්ගේ පිය රජුරෝ සේනාව එවනවා යාන වාහන එක්ක. නමුත් එහෙම වඩින්නේ නැහැ. ඒ මොකද භාගතුන් වහන්සේ මේ ලෝකෙන් එතර වෙලා. මේ ලෝකේ තියෙන කටයුතු කරන්නේ අනික් කාට අනුකම්පා කරන්න විතරයි. තමන්ව අපාය යන විදිය වැඩ කරන්නේ නැහැ කියන එකයි. තමන් කෙලෙස් වල තැවරෙන්නේ නැහැ. අපාය යන විදිය වැඩ කරන්නේ නැහැ විතරක් නෙමෙයි කෙලෙස් වල ගෑවෙන්නේවත් නැහැ. ඒ නිසා අපිට මේ කාලේ ඉතින් සමහරලාට හිතෙන්න පුළුවන් නිවන් දකින්න අමාරුද කියලා. එහෙම දෙයක් නෑ පින්වත්නි නිවන් දකින්න පුළුවන්. භාගතුන් වහන්සේ මේ කාලේ නිවන් දකින්න බැරි නම් මේ කාලේ තමයි බණ කියන සුසු කාලය කියලා බලන්නේ නෑ. භාගතුන් වහන්සේ ඉපදෙන්න කලින් කාලය, දීපේ, දේශය, කුලය, මව කියලා පහක් බැලුවා කියලා තියෙනවා. ඒ කාලය බලන්නේ බණ කිව්වහම මිනිස්සු පිළිගන්නවද? පිළිගන්න මිනිස්සු ඉන්නවද? අනුගමනය කරන මිනිස්සු ඉන්නවද? නිවන් දකින මිනිස්සු ඉන්නවද? ඉන්න නිසා තමයි පහළ වුනේ. ඒ කියන්නේ පින්වත්නි බැරි වෙලාවකවත් දැන් මේ වෙලාව හිතනවා නම් මේ කියන ටෙක් ක්‍රියාත්මක කරන්න බෑ කියලා මම මගේ තීරණයක් අනුව මේ ශාසනයෙන් ඉවත් වුණා කියන එක තමයි කියන්න තියෙන්නේ. මට හිතෙනවා නම් නෑ මේක කරන්න පුළුවන් කියලා මම මගේ තීරණයක් අනුව මේ ශාසනයට ඇතුළු වුණා. භාගතුන් වහන්සේගේ පුත්‍රයෙක් එහෙම නැත්නම් දුවෙක් කියලා කියන්න පුළුවන් විදියට ශාසනය තුළට ආවා කියන එක Taman තීරණය කරන්න ඕනේ පින්වත්. ඒ තීරණය කරාට පස්සේ තමයි ආනිසංස කියන එක ලැබෙන්නේ. පියවි සීලය ගැන කියද්දී රහතන් වහන්සේ ගිහිගේ වාසය කරන්නේ නැහැ. රහත් වෙලා ඒ දවස ඇතුළතම එක්කෝ පැවිදි වෙනවා එහෙම නැත්නම් පිරිනවන් පානවා කියලා තියෙනවා. ඒ මොකද ගිහිගේ ඉඳගෙන දරන්න පුළුවන් තරම් ගුණයක් නෙමෙයි රහත් භවයේ තියෙන්නේ. ගිහෙක්ට සුදුසු කටයුතු රහතන් වහන්සේ නමකට කරන්න සුදුසුම නැහැ. ඒ නිසා රහත් වුණාම දැන් ගිහිව ඉඳද්දි දැන් මේ බණ අහගෙන ඉඳද්දි රහත් වෙන පුද්ගලයෝ ඉඳලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලගෙන එදාම පැවිදි වෙලා තියෙනවා. එහෙම නැත්නම් පින්නම් පාලා තියෙනවා. එහෙමයි තීරණය වෙලා තියෙන්නේ. දැන් රහතන් වහන්සේටත් කැඩෙන සිල්පද තියෙනවා පින්වත්. නමුත් ඒ සිල්පද අකුසල් නෙමෙයි. මොකද සියලු සිල්පද අකුසල් සම්බන්ධයෙන් පනවපුවා නෙමෙයි. භාගතුන් වහන්සේගේ විනය පිටකේ තියෙනවා ලෝකවද්‍ය සහ ප්‍රඥප්තිවද්‍ය කියලා. ඒ කියන්නේ ලෝකවද්‍ය කියලා කියන අකුසල්. ඒවා කැඩුවොත් පව් සිද්ධ වෙනවා. සමහර ඒවා තියෙනවා කැඩුවහම පව් සිද්ධ වෙනවා නෙමෙයි නිවන් දකින්න සුදුසු නැති වෙනවා. මොකද මේ විනය නීතිය දාලා තියෙන්නේ භාගතුන් වහන්සේ. මේ ශාසනයට විතරයි. හැම ශාසනයකම හැම කාලෙකම මේව පනවන්නේ නැහැ. ඒතර බොහෝ දෙනෙක්ට නිවන් දකින්න පුළුවන් වෙන්න පනවපු සිල්පද තියෙනවා. දැන් විකාල භෝජනය කියන එකත් ඒ වගේ එකක්. ප්‍රඥප්තිවද්‍යයි. පනවපු නිසා සිල් කැඩෙනවා. මිසක් කණ එක මහා පාපයක් හැටියට නෑ. හැබැයි විකාල භෝජනය කරමින් නිවන් දකින්න බෑ. බුදුහාමුදුරු පැනෙව්වට පස්සේ. මොකද බුදුහාමුදුරට හොරෙන් නිවන් දකින්න බෑ පින්වත්. එහෙම ශාසනයක් නෑ. බුදුන් සරණ නැතුව, භාගතුන් වහන්සේගේ සරණ නැතුව නිවන් දකින්න බෑ. භාගතුන් වහන්සේට හොරෙන් සරණ ලබා ගන්න ක්‍රමයකුත් නෑ. ඒ නිසා භාගතුන් වහන්සේ කියන වචනයට කැමති වෙන්න ඕනේ. මේ ශාසනය සර්ව සම්පූර්ණයෙන්ම භාගතුන් වහන්සේගේ. ඒ කාරණාවල් ඊටම වැදගත්. හොඳයි එහෙමනම් අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනාව සහ ප්‍රාර්ථනාව එකටම සිදු කරමු. මාත් සමගම කියන්න. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ নমස්කාරය පිළිගන්නාසේක්වා 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 කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයෝද සියලු සත්පුරුෂයෝද සහම්පති මහා බ්‍රහ්ම රාජයානෝද සනත් කුමාර මහා බ්‍රහ්ම රාජයානෝද ධටිකාර මහා බ්‍රහ්ම රාජයානෝද තිස්ස මහා බ්‍රහ්ම රාජයානෝද ශුද්ධාවාස වාසී වූ සියලුම රහත් මහා බ්‍රහ්මයෝද සියලුම අනාගාමී මහා බ්‍රහ්මයෝද බ්‍රහ්ම ලෝක වාසී වූ සියලුම ආර්ය වූ බ්‍රහ්මයෝද
සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සදිව්‍ය ලෝකවාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහා බෝසතාණන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග පාරමී පුරන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නා වූ පිරිසද අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නට පාරමී පුරන්නා වූ පිරිසද ශක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙව්රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ධතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ නම් වූ සතරවරම් රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සූරදිව්‍ය රාජානන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද චන්ද්‍රදිව්‍ය රාජානන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීතවලාහක උෂ්ණවලාහක අබ්බවලාහක වාතවලාහක වැස්සවලාහක දෙව්රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේද ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේද ඇතුළු සියලු සිද්ධස්ථාන ආරක්ෂා කරන්නා වූ අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දෙවියෝද අනිකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කැමැති කැමැති තාක්දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාක්දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාක්දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මිය පරලොව ගියා වූ අපගේ ඥාති මිත්‍රාදීන්ද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කැමැති කැමැති තාක්දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාක්දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාක්දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මේ මොහොතෙහි පටන් නිවන් දක්නා මොහොත දක්වා සමකල්හි සම්මා දිට්ඨික වන්නෙම්වා ත්‍රි හේතුක වන්නෙම්වා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිදුක් වන්නෙම්වා
නිරෝගී වන්නෙම් වා බාලයන්ගේ ඇසුරු නොලබන්නෙම් වා බාලයන්ගෙන් අල්පමාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතවිලි මාත්‍රයක් වත් නූපදවන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා සද්ධා සම්පන්න වන්නෙම්වා වීර්ය සම්පන්න වන්නෙම්වා සති සම්පන්න වන්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිර්මල පර්යාප්තිය සන්නෙම්වා ධරන්නෙම්වා වචනෙන් පුරුදු පුහුණු වන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා නිවැරදි වාන්‍යන්ට දේශනා කරන්නෙම්වා නිදුකින් සමථය වඩන්නෙම්වා නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා කැමැති කැමැති තාක් සමාපත්තීන්ට කැමැති කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබන්නෙම්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩන්නෙම්වා කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සාදු 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 සියලු දෙනාටම පතන්නා වූ ආකාරයෙන්ම ඒ පතන්නා වූ බෝධියෙන් අඩුම කාලයකින් සපසහිත ප්‍රතිපදාවෙන් ඊතා පහසුවෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නට ලැබේවා මහා ශාසනික සේවාවක් කරන්නට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු